12:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණයේ ඉනෝකා බ්‍රෝහිය ප්‍රකාශය TDK ජයන්ත. ගෑස් සිලින්ඩර් පිපිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට උපදේශක කාරක සභාවක්. ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය හඳුනා ගැනීමෙන් පසු අවදානම් රටවලින් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කෙරේ. ලබන වසර සඳහා ඖෂධ වෙනුවෙන් වෙන් කර ඇති මුදල ප්‍රමාණවත් නොවන බවට විපක්ෂයෙන් චෝදනා. එන්නත් කරණයට යොමු නොවූ ජනතාව එන්නත් කරණයට යොමු වීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ. සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් දක්වා ආනයනයට ඇමති මණ්ඩල අනුමැතිය. මැතිවරණ වීදම් පාලනයට අවශ්‍ය නීති සම්පාදනය කෙරේ. හිටපු එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙකු සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වේ. ඔමික්‍රෝන් ප්‍රභේදය සඳහා දින 100කටත් අඩු කාලයකදී එන්නතක් නිෂ්පාදනය කිරීමට ඇමරිකාවේ ෆයිසර් සමාගම සූදානම්. කොදි උද්දංගපන්දු යවන්නෝ ශ්‍රී ලංකා පළමුවෙනිම ලකුණු 204කට සීමා කරති. ගෑස් සිලින්ඩර පුපුරාමේ සිදුවීම් වාර්තා වීමත් සමග නිවාස හිමියන් මෙන්ම කර්මාන්ත හිමියන්ද බියෙන් පසු වන බව රාජ්‍ය මාත්‍ය ලසන්ත අලගෙවන්න මහතා පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීවේය. ලීටර් 18 ගෑස් සිලින්ඩර පිළිබඳ අධිකරණයේ නඩු විභාගයෙන් පවතී. එවැනි ගෑස් සිලින්ඩර කිසිසේත් වෙළඳපොලේ අලෙවියට තබා නොමැත. ගෑස් සම්බන්ධ ගැටලුවට ජනාධිපතිතුමාද මැදිහත් වී ඇතැයි ඔහු සඳහන් කළේය. මම ඔබතුමාට යෝජනා කරනවා කෙටි කාලීනව මධ්‍ය කාලීනව විසඳුම් කීපයක්. මෙම ගෑස් ආයතන දෙකට අයත් ගබඩාවලට සහ පිරුම් මධ්‍යස්ථානවලට ගොස් එම ගෑස්වල ප්‍රමිතිය ආරක්ෂිත මට්ටමකින් තිබෙනවාද කියන එක පරීක්ෂා කිරීම. දැනට ගෑස් වෙළඳපොළට නිකුත් කර තිබෙන සිලින්ඩර්වල ගුණාත්මක භාවය තහවුරු කරන්නට ඕන. මේ සඳහා පරීක්ෂණ 20 ගාණක් පමණක් සිදු කිරීම ප්‍රමාණවත් වන්නේ නැහැ. ගෘහස්තව දැනට බෙදා හැර ඇති ගෑස් සිලින්ඩර්වල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම. ජනතාවගේ ආරක්ෂාව උදෙසා අපේ රටට නොගැලපෙන ගෑස් සංයුතිය වෙනස් කරලා නොගැලපෙන ගෑස් තිබෙනවා නම් ඒව වහාම ඉවත් කරන්නට ඕන. දිගින් දිගටම කියන්නේ කරුණාකරන මේ ප්‍රශ්නේ විසඳ ගන්න අපට අවශ්‍යයි. මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. අපි ක්‍රියාමාර්ග ගන්නවා. අද ජනාධිපතිතුමාත් උදේ මේ සම්බන්ධව කතා කරලා එතුමාත් මේ පිළිබඳව රාජ්‍ය ආයතන සම්බන්ධ කරගෙන වෙනම කමිටුවක් පත් කිරීමට කටයුතු කරනවා. ඉතින් මේ නිසා මේ පිළිබඳවත් ලබන සිකුරාදා වෙනකොට එතුමා බලාපොරොත්තු වෙනවා කිටි කාලින, මධ්‍ය කාලින, දීර්ඝ කාලින යෝජනා ඇතුළත් වාර්තාවක්. මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කිහිපයක් දාලා තියෙනවා. විශේෂයෙන්ම අපේ රටට මේ උපාංග ආනයනය කරන සමාගම්, ඒ වගේම මේ ගෑස් භාවිතා කරලා පාවිච්චි කරන උපකරණ ගෙනන සමාගම් අපි අද කැඳවනවා. ඉතින් ඒකින්ද අපිත් පූර්ණ කාලීනව මේ කාර්යභාරය නිමා කර ගැනීම වෙනුවෙන් තමයි විශේෂයෙන්ම කටයුතු කරන්නේ. ලීටර් 18 ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීම වංචනික ක්‍රියාවකි. ගෑස් සිලින්ඩර 1 කිලෝ ප්‍රමාණය සඳහන් නොකර ඒවා වෙළඳපොළට නිකුත් කළ නොහැක. මෙම ගැටලුව පිළිබඳ තාක්ෂණික දැනුම පාර්ලිමේන්තුවට නොමැත. ඒ සම්බන්ධව මොරටු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික කමිටුවක් මගින් නිර්දේශ ඉදිරිපත් කරමින් සිටී. 1960 වසරින් පසු කිසිදු රාජ්‍ය ආයතනයක් මගින් ගෑස් නියාමනය කර නොමැත. ඒ බැවින් එක් ආණ්ඩු සමයන්හිදී මේ පිළිබඳව පියවරගෙන ඇති බවට කිසිවෙකුටත් ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු පැවසීය. ප්‍රමිති ආයතනයට ගෑස් සාම්පල 12ක් යොමු කර තිබේ. එම වාර්තාව අද ලැබීමට නියමිතයි. එම වාර්තා කියවීමේ හැකියාව හා අවබෝධ කර ගැනීමේ හැකියාව පාර්ලිමේන්තුවට නොමැති බැවින් එය පළමුවෙන් ඉදිරිපත් කළ යුත්තේ මොරටු විශ්වවිද්‍යාලය වෙත බවද ඔහු පැවසීය. එමගින් අවශ්‍ය තාක්ෂණික නිගමනයන් පිළිබඳ අවබෝධ කර ගැනීමට හැකිවනු ඇතැයි ඔහු කීවේය. ගෑස් සිලින්ඩර් පිපිරීම පිළිබඳ අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදු කෙරේ. ගෑස් සිලින්ඩර් පිපිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා උපදේශක කාරක සභාවක් කැඳවන ලෙස සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී ඉල්ලීමක් කළේය. සියලුම පක්ෂවලට මේ සඳහා සහභාගී විය හැකිය. ඒ අනුව හෙට පෙරවරු 9ට උපදේශක කාරක සභාව රැස් කරන ලෙස කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා දැනුම් දුන්නේය. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 7 වෙනි දිනය අදයි. සෞඛ්‍ය අමාත්‍යාංශ සහ ඊට දාල රාජ්‍ය අමාත්‍යාංශ තුනක වැශීෂ අද විවාදයට ගැනේ. රාජ්‍ය වෙනුවෙන් විවාදය ආරම්භ කළ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුලේ මහත්මිය ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය ඉතා වේගෙන් පැතිර යන අතර අවදානම් රටවලින් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර ඇතැයි පැවසුවාය. මේ වන විට කොවිඩ් එන්නත මාත්‍රා 2ම ලබාගත් සංඛ්‍යාව 62.7කි. රෝග වැළැක්වීමේ යහපත් පද්ධතියක් රට සතුව පවතී. ළමා උපදේශන මධ්‍යස්ථාන සංඛ්‍යාව තවදුරටත් වැඩි කෙරේ. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අවශ්‍ය වෘත්තීය පුහුණුව ලබා දී ඔවුන් රැකියාව සඳහා යොමු කරන බවද ඇය කීවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාර්ථ මහතා කතා කරමින් ලබන වසරට ඖෂධ සඳහා වෙන් කර ඇති මුදල ප්‍රමාණවත් නොවන බව පැවසීය. දුම්කොළ සඳහා 90ක බදු අය කළ යුතුය. පැණිබීම් වර්ග සඳහා බදු අඩු කිරීම සෞඛ්‍යයට අහිතකරය. කොවිඩ් හේතුවෙන් මෙරට මිලියනයකට පුජ්‍යලයන් 664 දෙනෙකු මේ යන බව පෙන්වා දුන් ඒ මහතා කලාපයේ සිසු රටවල්ලා සැසඳීමේදී ඒ යහපත් නොවන බව සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලපති මහතා කතා කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ තිරසර සංවර්ධන ඉලක්ක ශ්‍රී ලංකාව ළඟා කරගෙන ඇතැයි පැවසීය. ඖෂධ නිෂ්පාදනය සඳහා ඖෂධ නිෂ්පාදන ගම්මාන ආරම්භ කර තිබේ. ඖෂධ මිලදී ගැනීමේදී දූෂිත ගනුදෙනු දැන් සිදු නොවන බවද ඔහු පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කතා කරමින් සෞඛ්‍ය වෙනුවෙන් වැය කරන මුදල අඩුවෙන් පවතින බව කීවේය. වර්තමානයේ 60%කට පෞද්ගලික රෝහල් වෙන සේවය ලබා ගැනීමට සිදු වී තිබේ. සෞඛ්‍ය ශාස්ත්‍රයේ පරිපාලනය බිඳවැටි ඇතැයිද විජිත හේරත් මහතා පැවසීය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ පැතිර යාමත් සමග එන්නත්කරණයට යොමු නොවූ ජනතාව කඩිනමින් එන්නත්කරණයට යොමු යුතු බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. උත්සව සමයේදී රට වසා දැමීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් මේ දක්වා පවත්වා නැත. සෞඛ්‍යංශීය උපදෙස් නොතකා ඇතැම් අවස්ථාවල ජනහමු රැස්වීම් පවත්වනු දක්නට ලැබුණි. රජයට තම බලය අයුතු ලෙස භාවිත කළ නොහැක. කෙසේ වෙතත් ජනතාව හැකි උපරිමෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව ඔහු සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි. මාධ්‍ය හමුවට එක් වූ අමාත්‍ය ඩලස් අලාපෙරුම් මහතා සඳහන් කළේ ගෑස් ටැංකි පිපිරීමත් සිදු වූ බවට වාර්තා නොවන බවත් ඒවා ආශ්‍රිත පිපිරීම් සිදු වී ඇති බවත්ය. කෙසේ වෙතත් මෙම පිපිරීම් පිළිබඳව සංඛ්‍යාත්මකව සලකා බැලීමේදී යම් අස්වාභාවික බවක් දක්නට ලැබේ. 2015 වසරේ සිට මේ දක්වා ගෑස් ටැංකිය ආශ්‍රිත පිපිරීම් 233ක් වාර්තා වී ඇත. එම සංඛ්‍යා අනුව මේ පිපිරීම් අස්වාභාවික බවට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන මහතාද පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇතැයි ඔහු පැවසීය. සන්දානගත ආණ්ඩුවක් තුළ පක්ෂ අතර යම් වාද විවාද පැවතිය හැකිය. නිවැරදි රාජ්‍ය පාලනයකට එවැනි මත ගැටුම් හේතු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය. ආණ්ඩුවක් තියෙන ලෝකේ හැම රටකම විවිධ මතවාද තියෙනවා. අපේ රටේ ඉතිහාසෙත් එහෙමයි. අපි පුංචිම කාලේ පුංචිම දරුවෝ විතර ඉස්කෝලේ යන කාලෙත් සන්දාන ආණ්ඩුවක් තිබුණා 970 77 කාලේ සමගි පෙරමුණ කියලා. ඊට පස්සේ සජ්ජාතික පක්ෂයේ හත්වුල කියලා සන්දාන ආණ්ඩුවක් ආව 965. ඔහොම ඉතිහාසයක්. වර්තමානයේදී බැලුවත් 956 අපි කොහොම සාඩම්බරෙන් කතා කරන ආණ්ඩුවත් සන්දාන ආණ්ඩුවක්. ඒකෙත් පාර්ශ්ව අතරේ විවිධ මතවීම් තියෙනවා. හැබැයි මේ විවිධ මතවල ගැටීමම තමයි නිරෝගී රාජ්‍ය පාලනයකට හේතුවක් වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපේම ආණ්ඩුවේ ඇමතිවරයෙක්ට විරුද්ධව විශ්වාසමග යෝජනාවක් පවයිනවා. ඒ වෙලාවෙත් ආණ්ඩුවේ විතන්වීමක් විභේදනයක් මේ දුරස්වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ පිළිබඳව ආණ්ඩුවක් විදිහට කටයුතු කරලා තියෙනවා. හැබැයි ආණ්ඩුවක් ඇතුලේ විවිධ මත විවිධ සංවාද ඇති වෙන්නට ඕන ඒක නිරෝගීභාවයේ ලක්ෂණයක්. සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් දක්වා ආනයනය කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය හිමි වේ. හිඟකින් තොරව ප්‍රමාණවත් සහල්තුක පාරිභෝගිකයන්ට සැපීම හා ආරක්ෂිත සහල්තුක පවත්වාගෙන යාම අරමුණයි. මේ යටතේ රජයකින් රජයකට පදනම යටතේ ශ්‍රී ලංකා රජය සහ මියන්මාර් රජය අතර ඇති කරගත් ගිවිසුමකට අනුව ඒ රටින් සහල් මෙට්‍රික් ටොන් 20000ක් ආනයනය කිරීමට නියමිතයි. මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 460 බැගින් මිලදී ගැනේ. සීමා සහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ්‍ය නීතිගත සංස්ථා මගින් ඒවා ආනයනය කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන සලසන නීති සම්පාදනයට රජයේ අවධානය යොමු වෙයි. ඡන්ද විමසීමකදී කිසියම් අපේක්ෂකයෙකු පක්ෂයක් හෝ කණ්ඩායමක් කිසිදු පාලනයකින් තොරව අධික ලෙස මුදල් වියදම් කරන්නේ නම් එමගින් ජනතා කැමැත්තට සැලකිය යුතු බලපෑමක් එල්ල කළ හැකිය. මේ හේතුවෙන් අපේක්ෂකයන් පක්ෂවල වියදම් පාලනය කිරීමේ අවශ්‍යතාව මේ වන විට සාකච්ඡාවට බඳුන් තිබේ. ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් මැතිවරණ වියදම් පාලනයට නීති රීති පනවා ඇත. 2017 වසරේ ඔක්තෝබර් මාසයේ ඇමති මණ්ඩල අනුමැතිය පරිදි පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම් ව්‍යුහය හා නීති රීති වලට අදාළ ප්‍රතිසංස්කරණ හඳුනාගෙන සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කෙරින. එම කාරක සභාව අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කර ඉක්නතාවකට පැමිණ ඇති කරුණු සැලකිල්ලට ගනිමින් යෝජිත සංශෝධන පනත් කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකයාට උපදෙස් දීමට නියමිතයි. මේ සඳහා ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. හිටපු එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙකු සිරිසේන කුරේ මහතා අභාප්‍රාප්ත විය. ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.
මේ යන විට 90 වන වියේ පසු ඒ මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයෙකු ලෙසත් කොළඹ මහනගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙකු ලෙසත් කටයුතු කර ඇත. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ජනාකීර්ණ නාගරික ප්‍රදේශවල වායු දූෂණය අවම කිරීම සඳහා අදහස් ආයෝජන ඉදිරිපත් කරන ලෙස පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පරිසර සභාවට උපදෙස් දෙයි. පරිසර අමාත්‍යාංශයේ නව ජාතික පරිසර සභාව මධ්‍යම පරිසර අධිකාරියේදී ඊයේ පෙරබරුවේ රැස්විය. ඒ අවස්ථාවට පරිසර සභාවේ නව සමාජික වනස්පති ඌරු වර්ගයේ වන්නියලැත්තෝ ඇතුළු සමාජිකයෝ 25 දෙනා බැගින් සහභාගී වූහ. කොළඹ, ගාල්ල, මහනුවර, කුරුණෑගල ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශවල දිවා කාලයේ විශාල රථවාහන තදබදයක් පවතී. එම ප්‍රදේශවල වායුගෝලයේ පවතින කාබන් ප්‍රශ්නය හා වාහනවල නලා ශබ්ද කිරීමේ මැනීමේ නව උපකරණ මිලදී ගැනීමට මෙහිදී අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන්නේය. විදුලි බලයෙන් ක්‍රියා කරන වාහන ප්‍රචලිත කිරීමට රජය තීරණය කර තිබේ. නාගරික ප්‍රදේශවල ප්‍රවාහනය සඳහා විදුලි බලයෙන් ක්‍රියා කරන පහත් පතුල් සහිත විශාල ප්‍රමාණයේ බස් රථ යොදා ගනිමින් ෂටල් බස් සේවාවක් ලබන වසරේදී ආරම්භ කරන බවද ඇමතිවරයා පැවසීය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. සත්‍ය හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ ත්‍රිතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව. අනාගත පරපුර උදෙසා ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සැමගේ යුතුයකම හා වගකීම් බව ජාතික ජල සම්පාදන හා ජලාපහන මණ්ඩලය අවධාරණය කරයි. ජල කාන්දුවක් දුටු විට ඒ පිළිබඳ දැනුම් දීම සැමගේ වගකීමකි. ආයතා ජල පරිභෝජනයට එරෙහිව නැගී සිටිය යුතුය. මීට දාලා තොරතුරු ඇතොත් ශනික දුරකථන අංක 1939 අමතා ලබා දෙන ලෙසද එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. නිවැරදි මඟ පෙන්වීමකින් පිළිගත් වෘත්තීය පුහුණු පාඨමාලාවක් තෝරා ගන්න. ප්‍රාදේශීය පිහිටුවා ඇති වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථාන, වෘත්තීය මාර්ගෝපදේශන නිපුණතා සංවර්ධන නිලධාරීන් මුණ ගැසෙන්න. ව්‍යාජ ලෙස ප්‍රචාරණය කරන පුහුණු ආයතන හා පුහුණු පාඨමාලා පිළිබඳ දැනුවත් වන්න. ඔබේ වටිනා කාලය, මුදල්, ශ්‍රමය අපතේ නොයවා ත්‍රිතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ප්‍රතිතනීය ලත් පුහුණු පාඨමාලාවන් තෝරා ගන්න. www.tvec.gov.lk වෙබ් අඩවියට පිවිස තොරතුරු ලබා ගන්න. ත්‍රිතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ පණිවිඩයකි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය ලක්ෂකඩනි වාසනාවන්තයින් බිහි කරන CIB ජනජය වාසනා ආරම්භුණා. නොවැම්බර් 30 දක්වා ඔබේ බිල්පතට වටිනා තෑගි. මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අප්ට්‍රැක්ටර්. කොරෝනා වෛරසයේ ඔමික්‍රොන් ප්‍රභේදය සඳහා දින 100කටත් අඩු කාලයකදී එන්නතක් නිෂ්පාදනය කිරීමට හැකියාව ඇතැයි ඇමරිකාවේ ප්‍රධාන ඖෂධ සමාගමක් වන ෆයිසර්හි ප්‍රධාන විධායක ඇල්බර්ට් බෝලා මහතා පවසයි. ඔහු එරට රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය. දැනට භාවිත වන එන්නත් මේ සඳහා ප්‍රචාර දක්වන්නේ නම් අලුතින් එන්නතක් නිර්මාණය කළ යුතුයි. දැනටමත් තම සමාගම ඊට අවශ්‍ය මූලික වැඩ ආරම්භ කර ඇතැයි ඔහු කීවේය. කොරෝනා වෛරසයේ ඔමික්‍රොන් ප්‍රභේදය ලෝපුරා ආසාදනීමේ වැඩි අවධානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු අඟවයි. මේ ප්‍රභේදය ඇතැම් කලාපවල දරුණු ප්‍රතිපාකවලට හේතු විය හැකි බව එම සංවිධානය පෙන්වා දෙයි. දුප්පත් රටවලට කොවිඩ් මර්ධනින්වත් ලබා ගැනීම සඳහා ගෝලීය මට්ටමින් වැඩි අවධානයක් යොමු කළ යුතු බව එම සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ඩෙට්‍රොස් ඇතැනොම් ග්‍රේබේෂ් මහතා සඳහන් කරයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය ලක්ෂකඩනි වාසනාවන්තයින් බිහි කරන CIB ජනජය වාසනා ආරම්භුණා. නොවැම්බර් 30 දක්වා ඔබේ බිල්පතට වටිනා තෑගි. මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අප්ට්‍රැක්ටර්. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොල් ගසෙන් වැඩගමු රටදයත් දිනවමු. සහාය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928 දේශීය පොල් කර්මාන්තයේ නවෝදය ආරම්භමු. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සෙලෙන්දිව යන නමින් කටුනායක ගුවන් තොටුපළේ පවත්වාගෙන යන සංචාරක විවේකී පහසුකම් පරිශ්‍රය සියලු පහසුකම් සහිතව යලි විවෘත කර තිබේ. ගුවන් සමාගමේ සේවය ලබා ගන්නා පාරිභෝගිකයන් සඳහා සුව පහසු ස්ථානයක් ලෙස මෙම සෙලෙන්දිවා ලොන්ච් පවත්වාගෙන යයි. මෙහිදී මගින් 50 දෙනෙකුට පමණ එකවර පහසුකම් සැලසෙයි.
පැය 24 පුරා ක්‍රියාත්මක බුෆේ සේවාවක් ඇතුළු අනිකුත් පහසුකම් දීට ඇත් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. වත්තපිටියේ ඇති පොල් ගහ කියන්නේ අමතර ආදායම් මාර්ගයකට ඔබට ඇති හොඳම මගක්. පොල් මදෙන්, කට්ටෙන්, ලෙල්ලෙන් පමණක් නොව මුළු පොල් ගහෙන්ම හරියටම ප්‍රයෝජනගෙන ඔබේ අතමිට සරු කරගන්නා අතරම ජාතික ආර්ථිකය සයමත් කිරීම සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව. ඵලදායීතාව වැඩි කරගන්න, නාස්තිය අවම කරගන්න, උවදුරු වළක්වා ගන්න, පොල් වගාව සරු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව තවත් බොහෝ තාක්ෂණික සහයෝගය ලබා දෙන්න පොල් පර්යේෂණ ආයතනය සූදානම්. සහාය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928. ක්‍රීඩා පුවත්. සංචාරක බටහිරින්දිය උකදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි. සිය පළමුවෙනි සඳහා පන්දුවට පහ දෙන බටහිරින්දිය උකදෙව් කණ්ඩායම දිවා භෝජනයට තරගය නතර කරන විට කිසිවෙකු නොදෙවි ලකුණු 2ක් ලබා සිටියේය. පළමුවෙනි සඳහා පන්දුවට පහ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 204ක් රැස් කළේය. පැතුම් නිශංක ලකුණු 73ක් රැස් කිරීමට සමත්ය. ඊට හතරේ පාර 5ක් ඇතුළත්ය. දිමුත් කරුණාරත්න ලකුණු 42ක් රැස් කළේය. පන්දුවේදී බටහිරින්දිය උකදෙව් කණ්ඩායමේ වීරසාමි පෙරුමාල් කඩලු 5ක්ද ජොමෙන් වරිකාන් කඩලු 4ක්ද මිද හෙළුහ. සංචාරක පාකිස්තාන් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර චිතගොන්හි අද අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩලු 8කින් ජය ගැනීමට පාකිස්තාන් කණ්ඩායම සමත් විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. කොමර්ෂල් බැංකුව 2021 වසරේ හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මානය දිනා ගනී. ලංකා වාණිජ්‍ය මණ්ඩලය මෙම සම්මාන ප්‍රදානය කර තිබේ. මෙම සම්මාන ප්‍රදානයේදී කොමර්ෂල් බැංකුව ඒකකාංශ සඳහා ප්‍රදානය කරන ලද තිරසර ශූරතා සම්මානයර්ථයේ මූල්‍යාංශයේ සම්මානය දිනා ගත්තේය. මෙරට හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතර සිටීම වෙනුවෙන් දෙම බැංකුවට සම්මාන හිමි විය. ඊට අමතරව තවත් සම්මාන රැසක්ද කොමර්ෂල් බැංකුව දිනා ගත්තේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB U Trust හා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කොළඹ කුටස් සෝමාරෙහි ලැයිස්තුගත ජැට් හෝල්ඩිංස් PLC සමාගම තම නව අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයා ලෙස නිශාල් ෆර්ඩිනැන්ඩ් මහතා පත් කරගෙන තිබේ. ඉකුත් 26 වෙනිදා සිට බලාත්මක වන පරිදි එම නව පත් කිරීම සිදු කර ඇත. පත්වීම ලබන අවස්ථාවේදී ෆර්ඩිනැන්ඩ් මහතා ජැට් හෝල්ඩිංස් PLC සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේය. 2017 වසරේ ඔහු මදුරයට පත් වූ අවස්ථාවේ සිට සමාගම කැපිපෙනෙන දිනුවක් අත්කරගත් බව එම සමාගම සඳහන් කරයි. මේ බිමල් පුතානි හරි ගිහිල්ලා අලුත් කාර්යයකුත් අරගෙන හරි ගියේ හරි තැනට ගිය හින්දා මාමා LOLC එකේ ලීසින් කරේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ. ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. සබරගමුව මධ්‍යම බස්නාහිර වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තනින් තන වැසියෝ ගිගුරුම් සහිත වැසිය තුන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසිය ඇති විය හැකිය. නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇති විය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ. ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. ගෑස් සිලින්ඩර් පිපිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට උපදේශක කාරක සභාවක්. ඔමික්‍රෝන් නව කොයි ප්‍රභේදය හඳුනා ගැනීමෙන් පසු අවදානම් රටවලින් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කෙරේ. ලබන වසර සඳහා ඖෂධ වෙනුවෙන් වෙන් කර ඇති මුදල ප්‍රමාණවත් නොවන බවට විපක්ෂයෙන් චෝදනා. එන්නත් කරන්නට යොමු නොවූ ජනතාව එන්නත් කරන්නට යොමු වීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ. සහල් මෙට්‍රික් ටන් ලක්ෂයක් දක්වා ආනයනට ඇමති මණ්ඩල අනුමැතිය. මැතිවරණ වියදම් පාලනයට අවශ්‍ය නීති සම්පාදනය කෙරේ. හිටපු එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙකු සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වෙයි. ඔමික්‍රෝන් ප්‍රභේදය සඳහා දින 100කටත් අඩු කාලයකදී එන්නතක් නිෂ්පාදනය කිරීමට ඇමරිකාවේ ෆයිසර් සමාගම සූදානම්. කොදි උද්දගමත්වයානෝ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 204කට සීමා කරති. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවියසේද ඔබට සවන් දිය හැකි. මීළඟට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.